පුතාලගේ තාප හුවමාරු වීම සඳහා ප්‍රකාශන කියන මාතෘකාව යටතේ මම අවස්ථාවන් 5ක් දීලා තියෙනවා. ඒතකොට මේ අවස්ථාවන් වලදී අපි සමහර තැන්වල හිස්තැන් තියලා තියෙනවා. ඒ හිස්තැන් ටික මුලින්ම ෆිල් කරගමු. පළවෙනි එක මුලින්ම බලා ගන්නකො පුතාලා. එක කියනවා තාපධාරිතාව. එතන හිස්තැනේ දාගන්න කැපිටල් C වූ බඳුනක් තුල. එතකොට බඳුනේ තාපධාරිතාව මම කියනවා කැපිටල් C. හරි. මම රූපෙට එකතු කර ගන්නවා. තුල විශිෂ්ටතාව පදාර්ථතාව Cl වූ ද්‍රවයකින් Ml ස්කන්ධයක්. එතකොට ද්‍රවයේ විශිෂ්ටතාව මේක සිම්පල් Cl කියලා දාගන්න. සිම්පල් Cl ද්‍රවයකින් Ml ස්කන්ධයක්. හරි. අඩංගු කරලා පද්ධතිය උෂ්ණත්වයේ T ප්‍රමාණයකින් T කාලයකදී ඉහළ නංවනවලු. පද්ධතියේ උෂ්ණත්වය T ප්‍රමාණයකින් වැඩි කරනවලු T කාලයකදී. මේ සඳහා පද්ධතියට ඔයා දුන්නු තාපය හරි එකපාරට මම පෙන්න තියෙන හීටර් එකක් වගේ උපයෝග කරන් දීලා තියෙනවා. ඒක Q නම් Q සඳහා ප්‍රකාශනයක් අහනවා ඔයාලගේ. ඉතින් මේක හරි සරලයි. අපි පද්ධතියට දුන්නු තාපය සමානයි මෙතන තියෙන කැලරිමීටරයයි. මොකද මේ දෙන්න තාපයෙන් අපි ගන්නෙ කවුද? කැලරිමීටරයයි ද්‍රවයයි. එතකොට අපි පරිසරයට තාප හානියක් නැහැ කියලා සලකලායි මේවා ලියන්නේ. හරි. එතකොට මට කියන්න පුළුවන් බාහිර පරිසරයට තාපය හානි නොවේ නම් කන්ඩිෂන් එකත් එක. හරි. ඉතින් ඒක තාප හානි වෙන්නේ නැතුව යන්න අපි මෙන්න මේ වගේ සන්නායකයක් පරිවාරක උඩ තමා මෙන්න මේ කැලරිමීටරේ තියන්නේ. කැලරිමීටරය කියන්නේ පුතේ සිලින්ඩරාකාර තඹ වලින් හදපු පොඩි භාජනයක්. විද්‍යාගාරයේ තාපය සම්බන්ධ පරීක්ෂණ වලට හදපු. එතකොට මෙයාව ගිල්ලන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේ වගේ පරිවරණය මේක ඇතුලේ ඔයගොල්ලෝ වගේ පරිවාරක වලින් ආවරණය කරපු මෙන්න මේ බඳුන. අපි හිතමු මේ කෝප්පේ සයිස් එකටම සිදුරක් හදපු. හරි. එතකොට මෙන්න වගේ සිදුරක් තියෙනවා. හරි අනිත් ඔක්කොම පුතාගේ මේ වගේ පරිවාරක මාධ්‍යකින් පුරවලා තියෙන්නේ. එතන මේ තඹ වාජනය කෝප්පය තඹ කෝප්පයක් මේකට බස්සනවා. බැස්සුවට පස්සේ මෙතනම තියෙනවා පියරක්. එකත් පරිවාරක වලින් හදපු පියරක්. එතකොට මේ පියරෙන් අපිට මේක වහන්න පුළුවන්. එතකොට මෙතන සිදුරු විදලා තියෙනවා. ඒ සිදුරු වලින් මේ පද්ධතිය ඇතුළට අපිට දාන්න ඕන උෂ්ණත්ව මානය. මෙන්න මෙතන සිදුරක් තියෙනවා උෂ්ණත්ව මානය ගිල්ලන්න. ඊට අමතරව මෙතන අපි මන්තය කියලා මේක ඇතුළේ තියෙන ද්‍රව්‍ය කලවම් කරන්න මෙන්න වගේ හැන්දක්. හරි හැන්දක් කිව්වට මේක මේ මද මොකුත් නැහැ. එතකොට මේක හදලා තියෙන්නේ මේ වගේ කම්බියකින්. හරි ඔයාලගේ මාළු ගොට්ට ගන්නකො. මාළු ටැංකිය වල සුරතල් මසුවෙන් ඇත් කරන ටැංකිය වල තියෙන්නේ මාළු ගොට්ට. ඒකේ දැල අයින් කරොත් ඔබට මේ වගේ රවුමක් හම්බෙනවා. මේ මිට හරි ඕක අරගෙන අපි මේක අස්සේ මේක බස්සන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මේක ඇතුළේ ද්‍රව්‍ය හොඳට කලවම් කරන්නයි මේක පාවිච්චි කරන්නේ. ඒතර තාප පරීක්ෂණ වලදී බලන්න ඔබට හම්බ වෙනවා මේකට කියනවා මන්තය. ඒතර මන්තය බස්සන්නටත් ඔයාගේ මේ වගේ සිදුරක් දාලා තියෙනවා. ඉතින් ওই සෙට් එක මේ දෙකම මේක අස්සේ ගිල්ලන්න පුළුවන් විදිහට දැන් මම ඇදලා තියෙනවා වැරදි. මේ දෙකම මෙන්න මේ සිදුර අසුරට යන විදිහට හදලායි තියෙන්නේ. එතකොට ඔයාට මේක අස්සට බස්සලා පියනෙන් වහලා තමයි කරන්නේ. ඉතින් අපි ඒ එකක්වත් මෙතන පෙන්නලා නැහැ. ඒව එකක්වත් පෙන්නලා නැහැ. අපි නිකන් හිතනවා මේක තාපය පරිවර්තනය කරලා තියෙන්නේ කියලා එච්චරයි. එතකොට තාප පරිවාරක මාධ්‍ය වලින් මෙයාගේ පුෂ්ඨය වෙලා ගන්න ඕන, පියනකින් වහන්න ඕන, පරිවාරක මාධ්‍යයක් උඩ තියලා තියන්න ඕන. එතකොට තමයි තාපය අපිට මේ පද්ධතියෙන් එළියට යන්නේ නැති විදිහට වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ඒක 100%ක් වළක්වන්න බෑ. නමුත් යම් ප්‍රතිශතයක් වළක්ව ගන්න පුළුවන්. හරි. ඒ විදිහට කරලා තියෙනවා නම් බාහිර පරිසර තාප හානියක් නැහැ කියලා හිතලා අපිට කියන්න පුළුවන් පද්ධතියට ලබා දුන් තාපය සමානයි. ඕක අපි ලියන්නේ ශක්ති සංස්ථිතියට අනුව. හරි. පද්ධතියට දුන්නු තාපය ඒ අවශ්‍ය තාපය Q එක ලියන්න පුළුවන්. කැලරිමීටරය ධන ද්‍රවය ලබාගත් තාපය. අර කවුරු හරි දුන්නු තාපයක් කවුරු හරි ගත්ත දෙයකට සමාන වෙනවා. මොකද ශක්ති හානියක් වෙන්න බෑ ශක්ති සංස්ථිතියට අනුව. කවුරු හරි දුන්න එක කවුරු හරි අරගෙන තියෙන්න ඕන.
එතකොට මේ දුන්නු තාපය අපි Q කියලා ගත්තොත් ඒක ලියන්න පුළුවන් කැලරිමීටරේ ගත්ත තාපය ලියන්න පුළුවන් කැලරිමීටරේ තියෙන්නේ තාප ධාරිතාවනේ. එහෙනම් අපිට ලියන්න වෙන්නේ ඒක CT කියලා. CT. අපි දන්නවා තාප ධාරිතාව C නම් කැලරිමීටරේ ගත්ත තාප ප්‍රමාණය ලියන්න පුළුවන්. ඒගේ තාප ධාරිතාව වතාවක් වැඩි වෙච්ච උෂ්ණත්වය ඒක දැන් ගාන කියනවා θ කියලා. CT. ද්‍රවය ගත්ත තාප ලියන්න පුළුවන්. එයාගේ දිලා තියෙන විශිෂ්ට තාප ධාරිතාවනේ. එහෙනම් ඔයාලට ලියන්න වෙන්නේ mCT. එතකොට මේක ml මෙයාට අණුව ගලපලා ලිව්වොත් Cl θ. දෙන්නම එක උෂ්ණත්ව වැඩිමක් තියෙනවා. ඉතින් පොදුවේ මේ වගේ තැනක පුතා මේක θ පොදු නිසා එළියට අරන් මේක ලියන්නේ C ධන ml Cl වතාවක් θ කියලායි. හරි. ඊට පස්සේ අපිට මේකේ ඕනනම් මේ මෙයාට තාපය ලබා දෙන ශීඝ්‍රතාව ලියන්න අපිට අවශ්‍ය වුණොත් පද්ධතිය තාපය ලබා ගන්නා ශීඝ්‍රතාව. එහෙනම් අපි කරන්නේ මේ Q T ගෙන් බෙදනවා. ඒතර මේ පැත්තෙත් ඔයාලට මේ තියෙන ප්‍රකාශනය ඔයාගේ T ගෙන් බෙදන්න වෙනවා. සමීකරණ දෙපැත්ත T ගෙන් බෙදනවා. ඒතර මේ තියෙන්නේ පද්ධතිය තාපය ලබා ගන්න ශීඝ්‍රතාව. හරි ඒක එනවා ඔබට මෙන්න මේ සමීකරණට අනුව. ඒතර මෙයාට නමක් දෙන්න පුළුවන් පද්ධතියේ උෂ්ණත්වයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය. ඒතර Q බෙදීම T ගෙන් පෙන්වන්නේ පද්ධතිය තාපය ලබා ගන්න ශීඝ්‍රතාව θ b ගෙන්. ඒතර මේක එන්නේ ජූල් තප්පරයට. ඒ කියන්නේ සාරසමයි වොට් වලින් එන්නේ. හරි. එතකොට θ බෙදීම T කිව්වොත් මේක එන්නේ උෂ්ණත්වයේ වැඩිවීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ කෙල්වින් තප්පරයටයි ඒක එන්නේ. හෝ සෙන්ටිග්‍රේඩ් තප්පරයට කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට Q කියන්නේ හැමතිස්සෙම ජූල් කියන තාපෙටයි ලියන්නේ. θ කියන්නේ හැමතිස්සෙම උෂ්ණත්වයක් ගැන හිතලයි ලියන්නේ. ඒවා හොඳට සංකේතات එක්කම ඔළුවේ තියන් ඉන්න. නැත්නම් පස්සේ පටල ගන්නවා. හරි. එහෙනම් අපි ওই ටික පොඩ්ඩක් ඔයාලට ඔළුවට යන්න ඕන නිසා සටහන් කරගන්නවා. මුලින්ම වම් පැත්තෙන් රූපේ ඇඳ ගන්න. දකුණු පැත්තේ ওই කාරණා ඔක්කොම ලියන්න තියෙනවා. හරි. එහෙනම් ඔයාලා රූපේ ඇඳන් කියලා හිතාගෙන මම ලියනවා. ලියන්න බාහිර පරිසරයට තාප හානියක් සිදු නොවේ නම්. බාහිර පරිසරයට තාපය හානියක් සිදු නොවේ නම් ලියන්න පද්ධතියට දුන් තාපය සමානයි කැලරිමීටරය ධන ද්‍රවය ලබාගත් තාපය. කැලරිමීටරය ධන ද්‍රවය ලබාගත් තාපය. එතකොට ඒක ලියන්න පුළුවන් Q සමානයි කැලරිමීටර එක ලියන්න CT. ඕනනම් මෙතන ගන්න පුළුවන් තාප ධාරිතාව අර්ථ දැක්වීමට අනුව. ද්‍රවය ලබාගත් එක ලියන්න පුළුවන් විශිෂ්ට තාප ධාරිතාවය අර්ථ දැක්වීමට අනුව ml Cl θ. ටීට එලිට අරගෙන ප්‍රකාශනය ලියා ගන්න. කොටු ගන්න අවශ්‍ය නැහැ. මොකද මේක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඔබට මේක ගොඩනැගීම පමණයි දැනගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ පද්ධතිය තාපය ලබා ගන්නා ශීඝ්‍රතාව අවශ්‍ය විට යටින් ලියන්න පද්ධතිය තාපය ලබා ගන්නා ශීඝ්‍රතාව අවශ්‍ය විට හරි. ලියන්න සමීකරණයේ දෙපස සිම්පල් t ගෙන් බෙදීමෙන්. හරි. පද්ධතිය නැත්නම් සමීකරණයේ දෙපස තාපය ලබාගත් නැත්නම් පද්ධතිය තාපය ලබාගත් කාලය වන සිම්පල් t ගෙන් බෙදීමෙන්. හරි. එතකොට බෙදන්න දෙපැත්තම t ගෙන්. හරි. බෙදලා මේක තියන්න මෙහි කියලා යටින් ගන්න. මෙහි q බෙදීම t කියන්නේ තියන්න පද්ධතිය තාපය ලබා ගන්නා ශීඝ්‍රතාව. වරහන් ඇතුලේ ඒකක දාගන්න. θ බෙදීම t කියන්නේ පද්ධතියේ උෂ්ණත්වය වෙනස් වන ශීඝ්‍රතාව. පද්ධතියේ උෂ්ණත්වය වෙනස් වන ශීඝ්‍රතාව. ඒ කියන්නේ තප්පරයකට උෂ්ණත්වය වෙනස් වීම තප්පරයකදී ලබා ගන්න තාප ප්‍රමාණය. මේ විදිහටයි ශීඝ්‍රතාවයේ අදහස එන්නේ. හරි. එහෙනම් පුතාලට ඔන්න ඔය සම්බන්ධය ගොඩනගා ගත්තට පස්සේ ඔබට මේක වෙන්නේ විභාගෙට මේවට ඉලක්කම් දෙන එක විතරයි. මේ සම්බන්ධයෙන් මොන හරි තැනක ඉලක්කම් තියෙනවා. ඔබට තියෙන්නේ ඉලක්කම් භාවිතා කිරීමෙන් අහන ප්‍රශ්න නොදන්න පදේ ගණනය කරන එක. බොහොම සරලයි. හරිද? එතකොට මම හිතනවා පුතාලට මේ ටික නම් දැන් ඔළුවට එන්නට ඇති. අපි ඒක නිසා ඒකේ දෙවෙනි අවස්ථාව ගැන බලන්න යමු. හරි. එතකොට පුතාලගේ දෙවෙනි අවස්ථාවේ මුලින්ම අපි අඩුපාඩු ටික හදාගෙන ඉඳ යන්නේ. හරි. පුතාලා දෙවෙනි අවස්ථාව මේ විදිහට බලමු. තාප ධාරිතාව හිස්තැනේ ලියාගන්න කැපිටල් C U බඳුනක්. එතකොට මෙතන බඳුනට තමයි කැලරිමීටරය කියලා කියන්නේ. තාප ධාරිතාව කැපිටල් C U තුල. හරි. ඊට පස්සේ කියනවා විශිෂ්ට තාප ධාරිතාව ලියන්න Cl ද්‍රවයකින් ml ස්කන්ධයක්ද. එතකොට විශිෂ්ට තාප ධාරිතාව නිසා චූටි C වලින් ලියන්න. Cl ස්කන්ධය ml. හරිද? ස්කන්ධයක්ද. විශිෂ්ට තාප ධාරිතාව CSU ස්කන්ධය MSU. විශිෂ්ට තාප ධාරිතාව CS වෙච්චි
ස්කන්ධය. එතකොට මේක සිම්පල් සියා ms වෙච්ච ඝන ද්‍රව්‍ය කැබැල්ලක් බඳුණු තුල අඩංගු කරලා තියෙනවලු. ඊට පස්සේ කියනවා අඩංගු කර උෂ්ණත්වයේ T1 සිට T2 දක්වා. ඒතර ලියාගන්න පුතාලා. ඒතර උෂ්ණත්වය T1 සිට ඒතර පටන් ගද්දි T1ලු T2 දක්වා හරිද රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය. ඒ කියන්නේ මේක රත් කරන්න අපි මෙයාට දෙන්න ඕන ලබා දෙන්න ඕන Q තාපයක්. ඒකයි අවශ්‍ය තාප ප්‍රමාණය කියන්නේ. එතකොට මෙතන ලබා දී තාප ප්‍රමාණය Q නම් Q සඳහා ප්‍රකාශනයක් ලියන්න කියනවා. හරි. එතකොට ඔයාලා එතන සම්පූර්ණ කරන්න Q වේ නම් Q සඳහා ප්‍රකාශනයක් ගොඩ නගන්න. හරි. එතකොට හිස්තැන් ටික ෆිල් කරලා ඇති දැන් ඔයාලා. පැහැදිලිනේ? හරි. එතකොට දැන් මෙතනදිත් අර වගේමයි. දැන් මෙතන බලන්න තාපය අපි දෙන තාපය පද්ධතිය ලබා ගන්නවා. අපි ලබා දුන්නු Q තාපය නැත්නම් ලබා දිය යුතු Q තාපය එකක් කැලරිමීටරේ ගන්නවා. අනිත් එක ද්‍රවය ගන්නවා. අනිත් එක ඝන ද්‍රව්‍ය ගන්නවා. එහෙනම් අපිට කියන්න පුළුවන් බාහිර පරිසරයට තාපය හානි නොවේ නම් බාහිර පරිසරයට තාපය හානි නොවේ නම් කියන්න පුළුවන් පද්ධතියට ලබා දුන් තාපය සමාන වෙනවා කැලරිමීටරය ධන ද්‍රවය ධන ඝන ද්‍රව්‍ය ලබාගත් තාපය. පැහැදිලිද? හරි. එතකොට අපි මේක කෙලින්ම Q කියලා යන් තියෙන්නේ. කැලරිමීටරය එක ඔයාලට ලියන්න වෙන්නේ විශිෂ්ට තාප ධාරිතාව නෙමෙයි දියා තියෙන්නේ. මේ දින්නේ තාප ධාරිතාවක්. තාප ධාරිතාවක්. මේක විශිෂ්ට තාප ධාරිතාවක්. මේකත් විශිෂ්ට තාප ධාරිතාවක්. නිසා තාප ධාරිතාව ලියද්දි වෙන්නේ C වතාවක් θ. එතකොට මෙතන θ වෙන්නේ උෂ්ණත්ව වැඩිවීම. θ2 ඍණ θ1 පටන් ගන්න උෂ්ණත්වය අවසන් උෂ්ණත්වය දෙන්න අතර වෙනස තමයි θ වෙන්නේ. එහෙනම් දැනට මම මේක θ කියලා ලියන්නම්. පස්සේ θට ආදේශ කරමු. ද්‍රවය mLCl θ. mLCl මොකද mCT ලියන්නේ ද්‍රවය සඳහා. ද්‍රවයට ලියන්නේ mLCl θ. එතකොට ඔය වගේම ඝන ද්‍රවය කැබල. ඒ කියන්නේ මේක ASCII මොනවද තියෙන්නේ හැම එකකගේම mCT හරි CT හරි එකතු කරගෙන යන්නයි තියෙන්නේ. මොකද මේ හැමෝම තාප්පි ගන්න නිසා. හරි. එතකොට ද්‍රවයේ එක ඉන්නේ mCT ලියද්දී යගේ ස්කන්ධය MS CS θ. දැන් හැමෝටම බලන්න එකම පද්ධතියේදී උෂ්ණත්වය වැඩි වෙන්නේ ඔක්කොම සමාන ප්‍රමාණයකින්. එහෙනම් θ පොදුයි. එහෙනම් පුතාට තියෙන්නේ ඊගාව පියවරේදී ඔන්න ඔය θ එළියට දාන්න. හරි. MS CS θ. අද දැන් අපිට පුළුවන් ওই θට උත්තරයක් ආදේශ කරගන්න. පුතා දන්නවා θ කියන්නේ. θ2 ඍණ θ1. හරි. ඔන්න ඔය ගොඩනගපු ප්‍රකාශනය යම් දවසක ඔබ ඔය පියවර ඔක්කොම මගහැරිමින් එකවර විශේෂම නේද මෙතන වෙනකන් ඔබට එකවර ලියන්න පුළුවන් වෙනවා නම් ඒක තමයි අපි මෙතන අපේක්ෂා කරන්නේ. කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම ඕක එකපාරෙන් ඔයාලට ලියන්න පුළුවන් වෙන්න ඕන. හරි. දැන් මම මේක මේ කඩ ලිව්වට හොඳට මතක තියාගන්න. ඔබ මෙන්න මෙතනට එකපාර එන්න උත්සාහ කරන්න. මට නම් පුළුවන් මේක එකපාර ලියන්න. ඒතර මම කරන්නේ පොදුවේ උෂ්ණත්වයෙන් සෙලියෙන් දාගෙන හැම එකකගෙම තාප ධාරිතාවන් ටිකනේ. මේ තාප ධාරිතාව මේ දෙන්න එකට ගුණ කරලා ලිව්වොත් තාප ධාරිතාවනේ. මේ තාප ධාරිතාවන් ටික මේ විදිහට දානවා. ඒතර ඔයාලට ඕන නම් මෙන්න මේ ටික නම් කරන්න පුළුවන්. මේ තාප පද්ධතියේ මෙතන අපිට කියන්න පුළුවන් තාපය ලබා ගන්නා පද්ධතියේ මුළු තාප ධාරිතාව මේ තියෙන්නේ. තාපය ලබා ගන්නා පද්ධතියේ මුළු තාප ධාරිතාව. හරි. අපිට මොන ලියන්න පුළුවන් සිග්මා C. පද්ධතියේ තියෙන සිග්මා C එක මුළු තාප ධාරිතාව තමයි අපි මෙතන දාලා තියෙන්නේ. වතාවක් උෂ්ණත්ව වෙනස් වීම අරගෙන Q එක එකපාර ලියන්න පුළුවන්. එහෙනම් මෙතනින් පස්සේ පුතාලා පුහුණු වෙන්න මේක එකවරම
ගොඩනගා ගන්න. හරි. එතකොට ඔබට මේ වගේ අතරමැදිව නෑ මෙතනට ඇවිත් ඉලක්කම් ටික ආදේශ කරගන්න පුළුවන් ගැටලුවක දීලා තියෙනවා. පැහැදිලිද ඔයාලට? හරි. එහෙනම් අපි ඕක තේරුම් ගත්තා නම් උදාලා රූපය ඇඳගෙන ලියන්න බාහිර පරිසරයට සිදුවන තාපහානිය නොසලකා හැරිය විට පද්ධති ලබා දුන් තාපය සමානයි කැලරිමීටරය ධන ද්‍රව්‍ය ධන ඝන ද්‍රව්‍ය ලබාගත් තාපය. උතර වලට මෙතන නිකන් එන්න පුළුවන්. මෙන්න මේක ලියන්න මේ වරහන අරගෙන තාපය ලබා ගන්නා පද්ධතියේ මුළු තාප ධාරිතාව තමයි මෙතනින් පෙන්වන්නේ. තාප ධාරිතාව වරන් එතු සිග්මා c නිරූපණය කරයි. හරි. එහෙනම් පුතාලට ඒ ටික පැහැදිලි ඇති. අපි ඒකේ තුන්වෙනි අවස්ථාව දැන් බලන්න යමු. පුතාලා තුන්වෙනි අවස්ථාව හදාගන්න ක්ෂමතාව P වූ එතන P කියලා කැපිටල් P ගන්න P වූ තාපන දඟරයක් T කාලයකදී එතන ක්ෂමතාව පුතේ P ගෙන් කියන්නේ එයා දෙන ශක්තිය හරි අපි Q කියලා ගමුකෝ බෙදීම T වොට් වලින් කියන්නේ ඒකකයේ වොට් වලින් හරි. එතකොට ඔය වගේ ක්ෂමතාවක් තියෙන තාපන දඟරයක් T කාලයක් තාපය දුන්නලු පද්ධතියට. ඉතින් ඔයාලට ඒක නිසා හැමතිස්සෙම Q පද්ධතියට දුන්නු තාපය මම මෙතන ලියන්න යන්නේ නැහැ. Q ඕනනම් ඔබට ලියන්න වෙන්නේ P වරක් T. මොකද P ගෙන් පෙන්නන්නේ මම වොට් වලින් නැතුව දැන්ට මෙහෙම පෙන්නන්නම් ජූල් තප්පරයටනේ. තප්පරයකදී දෙන ජූල් ගාන තමයි P ගෙන් පෙන්නන්නේ. හරි. එතකොට එවැනි තාපන දඟරයක් T කාලයක් වැඩ කරාලු. වැඩ කරලා මොකද කරනවා කියන්නේ තාප ධාරිතාව cu බඳුනක් තුල අඩංගු කරපු අනේක හදාගන්න පුතාලා කාලයකදී තාප ධාරිතාව හිස්තැන දාගෙන cu බඳුනක් තුල අඩංගු කර ඇති. මෙතන බඳුන කැලරිමීටරය යගේ තාප ධාරිතාව c අඩංගු කරලා තියෙන ද්‍රවයක් ගැන කියනවා. ද්‍රව m ස්කන්ධයක පුතාලා හදාගන්න විතර m ස්කන්ධයක උෂ්ණත්වය තීට ප්‍රමාණයකින් එතන ඉහළ නම් වන්නේ යයි සිතමු කියලා ගන්න. හරි ද්‍රව විස්තර පදාර්ථව C සිම්පල් C වෙච්ච ද්‍රවයක සිම්පල් M ස්කන්ධයක උෂ්ණත්වය T ප්‍රමාණයකින් ඔන්න ඔය T කාලයකදී ඉහළ නැංවලු. හරිද? එමය කියන්නේ. ත්‍රිප්‍රාණික ඉහළ නැංවන්නේ ඇයි සිතමු. හරි එතන ඕන සම්පූර්ණයෙන් දාගන්න දී ඇති රාශීන් අතර සම්බන්ධතාවක් ගොඩනගන්න. හරි. දැන් ඒතර මොන රූපෙත් එතනම මම ඇඳගෙන ඉවර කරලා තියෙනවා. දැන් මෙතනදී නම් කෙලිම ශක්ති සංස්ථිතිය ගන්න වෙන්නේ. ඔයාගේ කෙනෙක් ඉන්නවා තාපය පිට කරනවා. කවුද? තාපන දඟරය. තව කට්ටියක් ඉන්නවා තාපය ලබා ගන්න කට්ටිය. කවුද? කැලරිමීටරයයි ද්‍රවයයි. එන අපිට කියන්න පුළුවන් පිට කරන තාපය ලබා ගන්න පද්ධතියේ කියන්නේ එතරම් මෙතන ද්‍රවය සහ කැලරිමීටර ලබා ගන්න තාපයට අර තාපන දඟරය පිට කරන තාපය සමාන වෙනවා බාහිර පරිසරයට තාපහානියක් වෙන්නේ නැත්නම්. හරි මම මේකේ අවස්ථා දෙකක් ලියන්නයි යන්නේ. හරි අපි මුලින්ම ගත්තොත් බාහිර පරිසරයට තාපය හානි නොවේ නම් හරි අපිට ලියන්න පුළුවන් දඟරය නැත්නම් තාපන දඟරය පිට කළ තාපය එකපාරම ලියමුකෝ. තාපන දඟරය පිට කළ තාපය සමාන වෙනවා කාටද? කැලරිමීටරය ධන ද්‍රවය ලබාගත් තාපයට. හරි. එතකොට තාපන දඟරේ පිට කරපු තාපේ දරුවනේ ලියන්න පුළුවන් P වතාවක් T කියලා. ඒක කොහොමද වෙන්නේ? මේ Q කියන්නේ P වතාවක් T. සරලව ගත්තොත් P ගෙන් පෙන්නනවා එක තප්පරයකදී පිට කරන තාපය. P ගෙන් පෙන්නන්නේ එක් තප්පරයකදී පිට කරන තාපය. එහෙනම් T කාලයකදී බලන්න ඒක T ගෙන් ගුණ කරන්න ඕන. හරි. ඒතකොට තාපන නගරේ පිට කරන තාපය දැන් හරි. ඒතකොට ඒක ඒකකෙ ඉන්නේ හැමතිස්සෙම මත තියාගන්න. මේක දැන් ඉන්නේ ඔන්න 1000යි ජූල් තප්පරයට. ඒක තේරුම තප්පරයකදී ජූල් 1000ක් පිට කරනවා. හරි. එක්සැම්පල් එකක් විදිහට. හරි. ওই විදිහ තමයි ඔකේ එන්නේ. මේ වගේ නිසා අපිට ඒක කෙලින්ම කාලෙන් ගුණ කරලා
වාට ගන්න පුළුවන් ශක්තිය. මේක අලුත් දෙයක් නෙමෙයි. හරි. ශමතාව කියන ශක්තිය බෙදීම කාල නම් අපිට ශක්තිය එනවා ශමතාව වතාවක් කාලේ. මේක ලොකු දෙයක් නෙමෙයි. හරි කැලරිමීටර් ලබා ගන්න තාපය C T ට දැන් මම එළියෙන් යන්නේ ධන ද්‍රව්‍ය ලබාගත් එක MC පොදුවේ දැන් අපි ලියමු එළියෙන් θ හුරු වෙන්නත් එක්ක. පැහැදිලිද ඔක? හරි. දැන් දරුවනේ ඔතනදී අපිට බාහිර පරිසරයට තාප හානියක් නැත්තම් ඔහොම ලියලා තියෙන්නේ. බාහිර පරිසරයට තාපය හානි වෙනවා නම් අපි කොහොමද මේක ලියන්නේ? බාහිර පරිසරයට තාප හානියක් වෙනවා නම් අපි හිතමුකෝ ඩෙල්ටා Q තාප ප්‍රමාණයක් හානි වෙනවා නම් එතකොට ලියන්න වෙන්නේ පීවරක් T සමානයි C ධන MC θ වතාවක් මෙන්න මේක වතාවක් එකතු කරන්න උන හානි වෙච්ච තාපය. එයි මෙයා දුන්නු තාපය දැන් කැලරිමීටරයේ ද්‍රවයයි ගන්න තාපය ධන හානි වෙන තාපය කොටසක් හරිනවනේ. එහෙනම් ඒක එකතුවට සමානයි. එහෙනම් අපි මේක අකුරින් ලියලා ඉන්න නම් මුලින්ම අපිට තාපන දඟරයේ පිටකල තාපය තාපන දඟරය පිටකල තාපයට වෙන දේනේ දැන් මේ ලියන්නේ. එකෙන් කොටසක් ගන්නවා කැලරිමීටරය ධන ද්‍රවය ලබාගත් තාපය. හරි. තව කොටසක් වලට හානි වෙනවා. ධන හානි වූ තාපය. හානි වූ තාපය. හරි. එතකොට මේක වට එන්නේ තාපන නගරයේ පිටකරපු තාපයේ පීවරක් T කැලරිමීටර් ලබාගත තාපය වෙන්නේ CT මෙයා MCT හැබැයි දැන් මත දැන් අර කලින් T ට වඩා මේ T වෙනස්. මේ T නෙමෙයි මේ තියෙන්නේ වෙන T එකක්. ඒ මෙතනදී වාට දුන්නු තාපේ සම්පූර්ණ රත් වෙන්න ගත්තේ. මෙතන දුන්නු තාපෙන් කොටසක් හානි වෙලා යනවා. හරි. මට ඕන මේක T 2 කියලා දාන්නම් මම. ඒක අර T නම් නෙවෙයි. හරි. එතකොට ඔබ තේරුම් ගන්න දැන් මෙතන යම් තාප ප්‍රමාණයක් හානි වෙලා යන නිසා පද්ධතිය අවසාන උෂ්ණත්වය අර කලින් අවස්ථාවට වඩා අඩු වගේක් තමයි පෙන්වන්නේ. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ප්‍රායෝගික තත්ත්වය. ඒක ප්‍රායෝගික අවස්ථාව මේ පෙන්වන්නේ. ප්‍රායෝගික තත්ත්වය. හරි. මේ ප්‍රායෝගිකව අපිට සාමාන්‍යයෙන් තාප හානිය බිඳුවක් කරලා ගන්න අමාරුයි. හරි. ඒක නිසා යම් තාප ප්‍රමාණයක් හානි වෙන්නම පුළුවන්. හරි නේද? ඒ නිසා ඒක චුට්ටක් ඔලිය තියන් ඉන්න. ඔබ ප්‍රායෝගික අවස්ථාවකදී ඩෙල්ටා Q නොසලකා ඔබ දන්නවා තාප හානියක් තියෙනවා කියලා. ඒක නොසලකා සමීකරණ ලියනවා නම් හොඳට මතක තියාගන්න. හරි. එතකොට මේ ඩෙල්ටා Q මේක නොසලකා හැරියොත් ඔබට මෙන්න මේ පදය දැන් මූට සමානද නැත්නම් මූට වඩා ලොකුයිද? ඒ කියනවා මේක දැන් නෑ කියන්නේ තාප හානියක් තියෙනවා කියලා දන්නවා. නමුත් ඔයාලට ඒක හොයාගන්න බැරි නිසා ඔයා නොසලකා සමීකරණ ලියනවා. එහෙනම් ලිව්වොත් ලියන්න වෙන්නේ මේ පැත්ත විශාලයි නැත්නම් සමානයි. තාප හානියක් තිබ්බොත් ඔයාගේ මෙයා මේකට විශාලයි. තාප හානියක් නැත්නම් මේ දෙන්න සමානයි. ඒ විදිහටයි එන්නේ. හරි. ඉතින් මම ඒවා දැනට මෙහෙම පෙන්වන්න නැතුව ගැටළු වලදී මම ඒක විස්තර කරලා දෙන්නම්. දැන්ට ඔයා මේ විදිහට මූලික අවස්ථාව පෙන්න ගමු. හරිද පුතාලා? එහෙනම් අපි ওই ටික තමයි දාගන්න තියෙන්නේ. පුතාලා වම් පැත්තෙන් රූපය ඇඳගෙන ලියන්න බාහිර පරිසර තාපය හානි නොවේ නම් ශක්ති සංස්ථිත අණුව කියලාම ගන්න. ශක්ති සංස්ථිත අණුව තාපන නගරයේ පිටකල තාපය සමානයි කැලරිමීටරයේ ධන ද්‍රව්‍ය ලබාගත් තාපය. ලියන්න ප්‍රකාශනය අවශ්‍ය නම් එතකොට අර P ගෙන් පෙන්නන එක් තප්පරයකදී පිට කරන තාපය එක්සාම්පල් එකක් 100 ජූල් තප්පරයට. එහෙනම් තප්පරේ ජූල් 100ක් වගේ. 1000 ජූල් තප්පරයට. හරි. එතකොට ඒකත් නිකන් පෙන්වලා තියන්න ඕන. හරි. ඊට පස්සේ බාහිර පරිසරයට ඩෙල්ටා Q තාප ප්‍රමාණයක් හානි වේ නම් අලුත් ප්‍රකාශනය ලියන්න. තාපන දඟරේ පිටකල තාපය සමානයි කැලරිමීටරයේ ධන ද්‍රව්‍ය ලබාගත් තාපය එකතු කිරීම හානි වූ තාපය. එතකොට මේ පිට කරපු තාපයම තමයි දැන් ලබා ගන්න දෙකට අමතරව යම් ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. ශක්ති සංතුලනෝ කොහොමද ඒවා ටික සමාන වෙලා තියෙනවා. එතකොට පිට කර තාපය දැන් මෙතන මත දෙන්න හානි වූ තාපය කියන්නේ මේ තාපයේ ශක්තිය නැති වෙලා නෙවෙයි. එතකොට මේ තාපය පරිසරයට වැය වෙලා පරිසරයට ගිහින් පරිසරය තුල තියෙන මොනවා හරි පද්ධතියක් රත් කරලා තියෙනවා. මෙතන ඉඩ ඊට පස්සේ පරිසරයේ තියෙන වාතය රත් වෙනවා ඒකයි. හරි. ඒක නිසා හානි වෙනවා කිව්වට පද්ධතියෙන් හානි වෙලා තියෙනවා. නමුත් ශක්ති හානියක් නැහැ එතන. ඒක මතක තියාගන්න. ඒ ශක්තිය වෙනස් ශක්තියක් බවට පත් වෙලා. ඒකයි මෙතන හානු කියන්නේ. එතන හානු කියන්නේ පද්ධතියට ලැබිලා නැහැ කියන අදහස විතරයි. පරිසරයට ගිහිලා තියෙනවා. හරි. එතකොට කැලරිමීටර ධන ද්‍රව්‍ය ලබාගත් තාපය එකතු කිරීම හානු වූ තාපය.
පැහැදිලි පුතාලට ටික. හරි. එතකොට පුතාලට P වර T සමානයි C ධන MC වතාවක් θ එකතු කිරීම හානි උතාපට ලියන්න වෙන්නේ ඩෙල්ටා Q. හරිද? එතකොට වරහන් ඇතුළට ලියන්න නැත්නම් යටින් තරුවක් දාලා ලියන්න ප්‍රායෝගිකව පරීක්ෂණවලදී බාහිර පරිසරයට ඉතා කුඩා වූ තාප ප්‍රමාණයක් හානි වන බැවින් ඉහත සමීකරණය ප්‍රායෝගික අවස්ථාවක් දක්වයි. ඒ සමීකරණය ප්‍රායෝගික අවස්ථාවන් දක්වයි. හරිද? එහෙනම් පුතාලට ඒ ටික පැහැදිලි කියලා හිතනවා මම. එහෙනම් අපි මේකේ හතරවෙනි අවස්ථාව බලන්න යමු. හරි දරුවනේ හතරවෙනි අවස්ථාව පුතාලා මෙහෙම ලියමු. තාපධාරිතාව කැපිටල් CU අතන දාන්න කැපිටල් CU බඳුනක් තුල. ඒතර කැලරිමීටර් තාපධාරිතාවමයි දීලා තියෙන්නේ කැපිටල් C. බඳුනක් තුල කියනවා විශිෂ්ට තාපධාරිතාව සිම්පල් CU ද්‍රවයක ඉම්ම ස්කන්ධයක් අඩංගු කරලා තියෙනවලු. ඒතර විශිෂ්ට තාපධාරිතාව සිම්පල් CU ද්‍රවයක ඉම්ම ස්කන්ධයක්. මේවා පුතාලා ගානට එකතු කරගන්න. හරි ගානේ ඒ ස්තැන් වලට දාගන්න විශිෂ්ට තාපධාරිතාව CU ද්‍රවයක M ස්කන්ධයක් අඩංගු කර ඇත. හරිද? පද්ධතිය ආරම්භක උෂ්ණත්වය θ1 වේ කියලා කියනවා. පටන් ගද්දී මෙන්න මේ පද්ධතිය උෂ්ණත්වය θ1ලු. ආරම්භක උෂ්ණත්වය θ1 වේ. පුතාලා එතන ලියා ගන්න θ1 හිස්තනක් දීලා තියෙනවා එතන දාගන්න. ස්කන්ධ MS වූ ඝන ද්‍රව්‍ය කැබැල්ලක්. එතකොට ලියා ගන්න ස්කන්ධය එතන හිස්තන දාන්න MS වූ ඝන ද්‍රව්‍ය කැබැල්ලක් ලියන්න θ නෝට් උෂ්ණත්වයකට. එතකොට මෙයාගේ උෂ්ණත්වය θ නෝට් රත් කර ඔක සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් 100ක් වගේ තමයි වෙන්නේ. දැන්ට මම θ නෝට් කියලා දැම්මා. θ නෝට් උෂ්ණත්වය රත් කර ඉහත පද්ධතිය තුල සීරුවෙන් ගිල්ලූ විට පද්ධතියේ අවසාන උෂ්ණත්වය දැන් මොකද කරන්නේ මේ රත් කරපු එක මේක තුලට දානවා. දැම්මම පද්ධතියේ උෂ්ණත්වය θ2 තෙක්. ඒ කියන්නේ දැන් පද්ධතිය කියන්නේ මෙතනනේ. ඒතර මෙතන උෂ්ණත්වය θ2 තෙක් ඉහළ නගිනවා. ඒතකොට හැබැයි ඝන ද්‍රව්‍ය කැබැල්ලේ උෂ්ණත්වය ඉහළ නෙමෙයි යන්නේ ඒක පහළයි යන්නේ. පැහැදිලිද? θ2 තෙක් ඉහළ යනවා පද්ධතියේ. නමුත් ඝන ද්‍රව්‍ය කැබැල්ල ඒතකොට θ2 දක්වා සිසිල් වෙන්න උනා. ඉහත රාශීන් අතර සම්බන්ධතාවක් ගොඩනගන්න කියලා කියනවා. එතනම පුතාලෝ ජලයේ කියන එක කපලා දාලා ඝන ද්‍රව්‍ය කැබැල්ලේ විශිෂ්ට තාපධාරිතාව පිළිවෙලින් ඕනත් නැහැ. ඒකත් කපලා දාන්න CSV. එතකොට එතන අවශ්‍ය වෙන්නේ ඝන ද්‍රව්‍ය කැබැල්ලේ විශිෂ්ට තාපධාරිතාව CSV. හරි. එතකොට මම මේකට අදාළව ලියන්න තියෙන ටික පෙන්නලා තියෙන්නේ. පුතාලා මුලින්ම රූපය ගත්තොත් කැලරිමීටර් තාපධාරිතාව C, ද්‍රවය විශිෂ්ට තාපධාරිතාව C, ස්කන්ධය M. ගානේ කියනවා. මේ පද්ධතියට රත් කරපු ඝන ද්‍රව්‍ය කැබැල්ලක් දානවා. එයාගේ උෂ්ණත්වය θ නෝත් පද්ධතිය ආරම්භක උෂ්ණත්වය θ1. එතකොට ඝන ද්‍රව්‍ය කැබැල්ල ස්කන්ධය MS විශිෂ්ට තාපධාරිතාව අවසානටම කිව්වා CS කියලා. දැන් මේ රත් කරපු එක්කෙනා මෙතනට දාපු ගමන් පුතේ මේ පද්ධතියේ මේ සිසිල් පැත්ත ඒගොල්ලෝ රත් වෙනවා θ2ට. θ නෝත් රත් කරපු එක්කෙනා θ2 දක්වා සිසිල් වෙනවා. එතකොට සිසිල් වෙන එක්කෙනා තාපය පිට කරනවා. රත් වෙන පද්ධතිය තාපය ලබා ගන්නවා. ශක්ති සංස්ථිතට අනුව දැන් මොකද වෙන්නේ? පිට කරපු තාපය බාහිර පරිසරයට හානි වෙලා නැත්නම් අපිට කෙලින්ම කැලරිමීටරයේ දාන ද්‍රවය එවත් රත් වෙන පද්ධතිය ලබාගත් තාපයට සමානයි කියලා කියන්න පුළුවන්. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ සිසිල් වෙන පද්ධතිය මම මේ කඩිරින් පෙන්වලා තියෙන්නේ. එයා තමයි තාපය පිට කරන එක්කෙනා. එතකොට මේ නිල් පාට කඩිරිය ඇතුළේ මම දාලා තියෙන්නේ තාපය ලබා ගන්නා පද්ධතිය. හරි. එතකොට තාප හෝමාරු පිට කිරීම සහ ලබා ගැනීම කියන මේ කතන්දරය ඉවර වෙන්නේ පද්ධතිය අවසාන උෂ්ණත්වයට ගියාට පස්සේ. එතකොට මේ θ2 කියන්නේ අවසාන උෂ්ණත්වය. ඒ කියන්නේ ඔක්කොම අර θ නෝට් එක්කනත් θ2ට සීතල වෙනවා. θ1 පද්ධතියම θ2ට රත් වෙනවා. එතකොට ඔක්කොම උෂ්ණත්ව එකම අගයකට ආවට පස්සේ තාප හෝමාරුව නවතිනවා. පැහැදිලිද? හරි. එතකොට මේකට අපි මිශ්‍රණ ක්‍රමයක් කියලා කියන්නේ. එතකොට මිශ්‍රණ ක්‍රමය පාවිච්චි කරනවා අපි පද්ධතියක මොනෝහරි මිද්‍රවයක නැත්නම් මේ ඝන ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව පරීක්ෂණාත්මකව හොයාගන්න අපි ඒක ඊගාව අවස්ථාවේ බලන්න පුළුවන්. එතකොට අපි මුලින්ම මේකට අදාළව සමීකරණ ගොඩනැගුවොත් බාහිර පරිසරයට තාපහානියක් සිදු නොවේ නම් කියලා අපි ගත්තොත් ලියන්න බාහිර පරිසර තාපහානියක් සිදු නොවේ නම් ශක්ති සංස්ථිතයට අනුව
ශක්ති සංස්ථිතියට අනුව. හරි දැන් පුතාලා පොඩ්ඩක් බලාගත්තොත් මොකක්ද අපිට කියන්න පුළුවන්? අන්න අර ඝන ද්‍රව්‍ය කැබැල්ල පිට කරපු තාපය. ඒ කියන්නේ මේ රත් වෙලා ඉන්න එක්කිනා. මෙතන දැම්මම පිට කරන තාපය. සමාන වෙන්න ඕන සිසිල් වෙලා ඉන්න පද්ධතිය රත් වෙද්දි ලබා ගන්න තාපයට. ශක්ති සංස්ථිතියට අනුව. අපිට කියන්න පුළුවන් කැලරිමීටරයේ දාන ද්‍රවය ලබාගත් තාපය. පැහැදිලිනේ? එතකොට අපිට රත් කරපු ඝන ද්‍රව්‍ය කැබැල්ලට ලියන්න වෙන්නේ එයාගේ MC θ. මොකද විශිෂ්ට තාප දාත්තන් දියදී. එතකොට එයාගේ M එක හරි MC θ මතක තියාගන්න ආදේශ කරන්න. M එක MS. විශිෂ්ට තාප දාතාව CS. θ කියන්නේ එයාගේ උෂ්ණත්ව වෙනස. මට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ විශාලත්වය විතරයි. මොකද මම මේ පැත්තෙත් ධන ඉලක්කමක් හදලා මේ පැත්තෙත් ධන ඉලක්කමක් හදලා මේ දෙක සමාන කරලා තියෙන්නේ. එතකොට මෙතනදී උෂ්ණත්ව වෙනස ධන වෙන විදිහට හදන්න. සාමාන්‍යයෙන් අපි වෙනස ගන්න අවසන් උෂ්ණත්වයේ මුල් උෂ්ණත්වයෙන් අඩු කරලානේ. අවසන් උෂ්ණත්වයේ මුල් උෂ්ණත්වය අඩු කරලානේ. වෙනසක් ගන්න අපි. එතකොට මෙතනදී එහෙම නෙවෙයි. වැඩි එකාගෙන් අඩු එකා මේ මූ ලොකුයි දැන්. ඌ සීතල වෙන එක වෙන්නේ සිසිල් වෙන එක නේ. එහෙනම් මුගෙන් මූ අඩු කරලයි අපි මෙතන දාන්නේ. මොකද මට මෙතන විශාලත්වය විතරයි ඕන වෙන්නේ. පැහැදිලිද ඒක? අර එහෙනම් MC උගේ උෂ්ණත්ව වෙනස θ සමානයි මේ දෙන්නගේ පොදුයි අපි තාප ධාරිතාව අරගෙන දෙන්නම එකම ප්‍රමාණයකින් රත් වෙන නිසා C θ කියලා ලියන්න පුළුවන්. ඒතර පොදුවේ දෙන්නගේ අපි තාප ධාරිතාව හැදුවොත් කැලරිමීටර තාප ධාරිතාව කෙලින්ම C කියලා දෙනවා. ද්‍රවයක ඔබ එයාගේ ස්කන්ධය විශිෂ්ට තාප ධාරිතාවෙන් ගුණ කරලා ගන්න ඕන. ඒතර MC. ඒතර මෙන්න ද්‍රවයේ තාප ධාරිතාව. ඒතර දෙක එකතු කරාම පද්ධතියේ තාප ධාරිතාව වතාවක්. එතකොට පද්ධතියේ උෂ්ණත්ව වෙනස් වීම අපිට එකපාර ලියුව හැකි θ කියන θ දෙකට නා θ දෙක රින θ 1 කියලා. තේරුණාද? හරි. එහෙනම් ඔන්න පුතාලගේ බොහොම ලස්සනට විස්තර කරා අපි මෙන්න මේ වගේ රත් කරපු කෙනෙක් සිසිල් පද්ධතියකට දාලා පද්ධතිය එයාගේ උෂ්ණත්වය වැඩි කර ගන්න අවස්ථාවකදී නැත්නම් මේ මිශ්‍ර කිරීමකදී තාප හුමාරුව ගැන සලකලා සම්මතතාව ගොඩනැගෙන හැටි. හරි මෙතනදී මම ඔබට තාප හානියක් වුණොත් පරිසරයට මොකද කරන්න කියන එකක් දෙන්නයි යන්නේ. හරි එහෙනම් පුතාලා මේ දක්වා පෙන්වලා ඉවර නම් ගන්න බාහිර පරිසරයට ඩෙල්ටා Q තාප ප්‍රමාණයක් හානි වූයේ නම් බාහිර පරිසරයට ඩෙල්ටා Q තාප ප්‍රමාණයක් හානි වූයේ නම් හරි එතකොට ඔබට කියන්න පුළුවන් ඝන ද්‍රවයක පීඩ කළ තාපය ඒ පිට කරපු තාපයට වෙන දේවල් මේ ලියන්නේ කැලරිමීටරයේ දාන ද්‍රවය ලබාගත් තාපය ඊට අමතරව දැන් කොටසක් හානි වුණා ඒක නිසා හානි වූ තාපය. එතකොට පිට කරපු තාපය MS CS උෂ්ණත්ව වෙනස ඝන ද්‍රව්‍ය කැබැල්ලේ. හරි මේ වෙලාවේ මේ θ දෙක කියන උෂ්ණත්වය පුතේ අතර θ දෙකම නෙමෙයි වෙන එකක්. නමුත් මම මේක සමීකරණයක් විදිහට ලියන නිසා θ දෙකකින් පෙන්වන්නේ වටිනාකමක් නෙමෙයි ඒකේ නමක්. ඒ කියන්නේ අවසාන උෂ්ණත්වය නිරූපණය කරන සංකේතයක. මෙතන දාන ඉලක්කම මෙතන දාන්න ඕන කියලා නීතියක් නැහැ. තේරෙනවනේ? එතන සංකේතයක් පමණයි. හරි සමානයි කැලරිමීටරය C ධන ද්‍රවය MC. ඒතර මේ දෙන්නගේ θ පොදුවේ එළියට ලියන එකයි කරන්නේ. ඒතර දෙන්නගෙන් පොදුවේ θ ලියනවා. θ දෙක රින θ 1. මෙතනට රත් වෙන නිසා ධන අලුතෙන් එකතු වෙනවා හානි වෙච්ච තාපය ඩෙල්ටා Q. එහෙනම් පුතාලා මේ ටික පෙන්නලා ඉවර නම් මෙයාට යටින් පුංචි අපිට සටහනකට යන්න ඕන. පුතාලා මේ සටහන මෙහෙම දාගමු. තරුව දාලා යන්න මෙහිදී රත් වූ පද්ධතිය සිසිල් වන විට තාපයේ පිටවන අතර අඩු උෂ්ණත්වයේ පවතින පද්ධතිය එම තාපය රැගෙන නැත්නම් එම තාපය අවශෝෂණය කර රත් වීම සිදුවේ. මෙම තාප හෝමාරු වීම රත්වන පද්ධතිය හා සිසිල් වන පද්ධතිය එකම θ දෙක උෂ්ණත්වයකට එළඹි පසු නවතී. එකම θ දෙක උෂ්ණත්වයකට එළඹි පසු නවතී. ඊළඟට ශක්ති සංස්ථිතියට අනුව උෂ්ණත්වය වැඩි පද්ධතිය පිට කරන තාපය උෂ්ණත්වය අඩු පද්ධතිය ලබාගත් තාපයට සමාන කර පෙන්වා ඇති පරිදි සම්බන්ධතා ගොඩනැගිය හැක. හරි පුතාලට ඒක ගැන අදහසක් ආවා නම් අපි මේකේ පස්වෙනි අවස්ථාව ඇත්තට මේක පරීක්ෂණාත්මක තොරතුරු ඇසුරින් හදලා තියෙන්නේ. අපි ඒකට ඒ අවස්ථාවට අදාළව පොඩ්ඩක් බලමු කොහොමද සම්බන්ධතා ගොඩනගන්න ඕන කියලා. පුතේ එතකොට
පස්වෙනි අවස්ථාවේදී දීලා තියෙන දරුවනි පරීක්ෂණාත්මක දත්ව සමූහයක් භාවිතා කරලා අපි කොහොමද සම්බන්ධතාවක් ගොඩනගන්නේ කියන අදහස. එතකොට අපි පොඩ්ඩක් බැලුවොත් හිස් කැලරිමීටරයක ස්කන්ධය පුතාලා එතන MV කියලා හදාගන්න. එතකොට කෙලින්ම කැලරිමීටර ස්කන්ධය අතර අපි පරීක්ෂණයක්දී කරන්නේ මුලින්ම කැලරිමීටර ස්කන්ධය හිස් කැලරිමීටර ස්කන්ධය මැන ගන්නවා. එතකොට ඕක පරීක්ෂණාත්මක දත්තයක්. නැත්නම් පාඨාංකයක්. හරි මුලින්ම මොකද්ද? හිස් කැලරිමීටරේ මෙතන අපි කියනවා මන්තය සමග. එතකොට හරි දිනවල යනකොට මන්තය ධන හිස් කැලරිමීටරේ ස්කන්ධය තමයි ඔය M කියලා ගන්න. පළවෙනි පාඨාංකය. පරීක්ෂණයකදී හරි. ඊට පස්සේ කියනවා එය තුල විශිෂ්ට පදාර්ථතාව Cl ද්‍රවයක් අඩංගු කර ඇති විට හරි. ඒතර මේ ද්‍රවය Cl සමහර මේක අපි දන්නේ නැතුව ඇති. මේක හරි මෙයාගේ විශිෂ්ට පදාර්ථ හරි දෙකෙන් එකක් තමයි අපි හොයන්න යන්නේ. හරි අපි හිතමුකෝ මෙයා තමයි හොයන්න යන්නේ කියලා. මේක හොයන්න යන්නේ. Cl ද්‍රවයක් අඩංගු කරලා පද්ධතියේ ස්කන්ධය ඒ කියන්නේ ද්‍රවය අඩංගු කරාම පද්ධතියේ ස්කන්ධය M1. එතකොට දැන් කැලරිමීටරය ධන ද්‍රවය මෙයාගේ ස්කන්ධය ඔන්න ඔය පාඨංගය ගන්නවා. කියන්නේ ද්‍රවය දාලා පාඨංග ගන්නවා M1 දෙවෙනි පාඨංකය. පැහැදිලිද? එතකොට ඔය පාඨංකය ගද්දි දැන් ද්‍රවයේ ස්කන්ධය පුතාට හැදෙන්න ඕන. කැලරිමීටර ස්කන්ධය දන්නවනම් ද්‍රවය දැම්මට පස්සේ කැලරිමීටර ස්කන්ධය M1 දක්වා වැඩි වුණා නම් ද්‍රවයේ ස්කන්ධය එන්නේ ඒක පුතා මෙතන හදලා ගන්න වෙනවා M1 ඍණ M. ඒ කියන්නේ ද්‍රවයත් එක්ක කැලරිමීටර ස්කන්ධයෙන් කැලරිමීටර ස්කන්ධය අඩු කරලා දැම්මහම තමයි ද්‍රව ස්කන්ධය එන්නේ. පැහැදිලිද? හරි. ඊගාවට කියනවා මේ පද්ධතිය ආරම්භක උෂ්ණත්වයේ θ1 වන අතර ඊගා ගන්න ඕන පාඨාංකය තුන්වෙනි පාඨාංකය ආරම්භක උෂ්ණත්වය. අපි ඒක θ1 කියලා කියනවා. මේක පරීක්ෂණයක් නිසා ඔබට මේ පරීක්ෂණයත් මෙතනින්ම ඔලුවට යනවා. මෙහෙම චුට්ටක් දාගත්තාම. හරි. අතර එම පද්ධතියට එතන ඉස්සරහින් ලියා ගන්න එම පද්ධතියට පිටිපස්සෙන් හරි කමන්නේ θ0 උෂ්ණත්වයට රත් කරන ලද යකඩ බෝල කිහිපයක් එක්කල විට මෙතන රත් කළ යකඩ බෝල කියලා ගමුකෝ. යකඩ බෝල. මෙයා රත් කරලා තියෙන්නේ θ0 කියන උෂ්ණත්වයේ බොහෝ විට ඔක පරිශනාත්මක සෙන්ටිග්‍රේඩ් 100යි. කොහොමද ඔක මැනගෙන තියෙන එකක් මේවා දන්නේවා. කොහොමද දන්නේවා. හරි. එතකොට පද්ධතිය T0 උෂ්ණත්වය රත් කරන ලද යකඩ බෝල කිහිපයක් එක්කලට පද්ධතිය අවසාන උෂ්ණත්වයේ θ2 හා ඔන්න හතරවෙනි පාඨංකය ගන්නවා පද්ධතියේ අවසාන උෂ්ණත්වය. පද්ධතියේ අවසාන අපි උපරිම උෂ්ණත්වය කියලා කියනවා වඩා හොඳයි. උපරිම උෂ්ණත්වය. මොකද මේක උෂ්ණත්වය වැඩි වෙන්න දීලා උපරිමගේ ගන්න ඕන. උෂ්ණත්වය θ2. කියන්නේ උපරිම තැනකට නේද මේක රත් වෙනවා. θ2 මෙයා සිසිල් වෙනවා. θ2 දක්වා. පැහැදිලි. ඊට පස්සේ අවසානට කියනවා පද්ධතිය අවසාන උෂ්ණත්වයේ θ2 හා පද්ධතියේ මුළු ස්කන්ධය M2 වූයේ නම්. එතකොට දැන් අවසාන ස්කන්ධය දැන් මෙන්න ගන්නවා. මොකද ස්කන්ධ මනින්දී පද්ධතිය අවසාන උෂ්ණත්වය වෙනස් වෙන නිසා උෂ්ණත්වය මෙල්ලයි දැන් ස්කන්ධෙම ඉන්න ඕන. මේ ඕඩර් එකට කරන්නත් ඕන. එතකොට දැන් මෙතන කියනවා කැලරිමීටරය ධන ද්‍රවය ධන යකඩ බෝල. යකඩ බෝල. වල ස්කන්ධය අන්න අරන් තියෙන පාඨාංකයක් M2 කියලා. එතකොට දැන් පුතාලා කල්පනා කරලා බලන්න යකඩ බෝල වල ස්කන්ධය කොහොමද ගන්න වෙන්නේ කියලා. එතන මෙතන යකඩ බෝල විතරක් ගන්න නම් කැලරිමීටරයේ ද්‍රවයයි කියන දෙන්න අයින් කරන්න ඕන. එතකොට කැලරිමීටරයේ ද්‍රවයේ ස්කන්ධය M1. මේ පාඨාංකය තියෙනවා. එහෙනම් M2 න් M1 අඩු කරන්න වෙයි මේ වැඩේට. යකඩ බෝල වල ස්කන්ධය
M2 අඩු කිරීම M1 කියලායි ලියන්න වෙන්නේ. පැහැදිලි? මෙතන මෙන්න මේ දෙන්න අයින් කරන්න ඕන. ඒ දෙන්නගේ ස්කන්ධය වෙනම පුතාලා හොයන්න තියෙනවා M1 කියලා. එහෙනම් M2 න් M1 අඩු කරොත් ඉතුරු වෙන්නේ යකඩ බෝල ස්කන්ධය. හරි? ඔන්න ඔයගේ ඔන්න ඔය පාඨංක ඇසුරෙන් ඊට පස්සේ අවසානට කියනවා යකඩ බෝල විෂ්ඨතාව පදාර්ථය සීවීම සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න කැලිමීටරයේ තඹුලින් සාදා ඇති අතර තඹුල විෂ්ඨතාව පදාර්ථය CC කියලා දීලා තියෙනවා. ඒතර මේකත් දාන්න විදිහට පුතේ දීලා තියෙන්නේ කැලිමීටර විෂ්ඨතාව පදාර්ථය CC ලු. හරි? එයා තඹුලින් හදලා තියෙනවා කියලා කියන්නේ මෙන්න මෙයාගේ විෂ්ඨතාව පදාර්ථය CS නම් CS හොයන්න සමීකරණයක් ලියන්න කියලා කියන්නේ. හරි? ඒතර CS ඇරින්න අනිත් ඒවා ඔක්කොම දන්නවා. මෙතන තියෙන පාඨංක වල. ඒතර දැන් පුතාලට මෙතනදී අර වෙනදා වගේම යාත් කළ යකඩ බෝල පිට කරපු තාපය එතකොට වගේ තාපය පිට කරන පද්ධතිය මෙයානේ. හරි. මේ පද්ධතිය තමයි තාපය පිට කරන්නේ. සමානයි මෙන්න මේ පද්ධතිය තමයි තාපය ලබා ගන්න. හරි. එතකොට අපිට මේ විදිහට සමීකරණ ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ඒක ගොඩනගා ගන්න යද්දී පුතාගේ ওই පිටුවෙන් භාගයක් ඉඩ තියාගෙන ඉරක් ගහලා වෙන් කරගෙන සමීකරණ ලියන්නත් පැත්තකින් ඉඩ තියාගෙන රූපෙයි ලබා ගන්නා පාඨාංක කියලා මේ ටික ලියා ගන්න. පරිශනාත්මකව ලබා ගන්නා පාඨාංක මේ ටික ලියා ගන්න. රූපය ඇඳලා. හැබැයි තව දකුණු පැත්තෙන් තීරුවක් තියාගන්න මේ වගේ ඔබට ඒ තීරුවේ සමීකරණ ලියන්න වෙනවා. ඒතර ඉඩ කල්පනාකරණය කරගන්න මම මකලා තමයි සමීකරණ ලියන්නේ. ඔබ දැන්ට රූපය ඇඳ ගන්න. හරි. එහෙනම් රූපය ඇඳගත්තා පොඩියට සාමාන්‍ය සයිස් එකට ඇඳ ගන්න. ඊට පස්සේ පාඨංක ගමු. පරිශනාත්මකව ලබා ගන්න පාඨංක විදිහට ගන්න. පළවෙනි එක මන්තේ දාන හිස් කැලිමීටර ස්කන්ධය. හරි. හිස් කැලිමීටරයේ වරන් ඇතුලේ මන්තේද සහිතව ස්කන්ධය. හරි. හිස් කැලිමීටර වරන් ඇතුලේ මන්තේද සහිතව ස්කන්ධය. සමානයි M1. sorry M. ඊට පස්සේ කැලිමීටර දාන ද්‍රවයේ ස්කන්ධය. සමානයි M1. ඊට පස්සේ ආරම්භක උෂ්ණත්වය. පද්ධතිය ආරම්භක උෂ්ණත්වය T1. පද්ධතිය අවසාන උපරිම උෂ්ණත්වය T2. උපරිම කියන අනිවාර්යෙන් දාන්න දැන් මම කියන්නම් ඒක පරිශීලනය කර දෙයි උපරිම කියන එක වැදගත් වෙන්නේ කියලා. 5 කැලමීටරයේ දාන ද්‍රවයේ දාන යකඩ බෝලවල ස්කන්ධය M2. හරි. එතකොට පුතාලා එතකොට මෙවුවා ද්‍රවයේ ස්කන්ධය කොහොමද ආවේ? යකඩ බෝල ස්කන්ධය කොහොමද ආවේ කියන එකත් ඔළුවේ තියන් ඉන්න. හරි. එහෙනම් අපි උතන්ට ආවනම් ලියමු බාහිර පරිසරයට තාපහානියක් සිදු නොවේ නම් පුතා සමීකරණ ලියන්න යන්න. බාහිර පරිසරයට තාපහානියක් සිදු නොවේ නම් රත්කල යකඩ බෝල පිටකල තාපය සමානයි යටින් ගන්න. රත්කල යකඩ බෝල පිටකල තාපය සමානයි කැලමීටරයේ දාන ද්‍රවය ලබාගත් තාපය. හරි. රත්කල යකඩ බෝල පිටකල තාපය සමානයි කැලමීටරයේ දාන ද්‍රවය ලබාගත් තාපය. පැහැදිලි? යකඩ බෝල පිට කරපු තාපයේ යකඩ බෝල MCT ට යන්න. ඒතර යාගේ ස්කන්ධය M2 ඍණ M1 M හරියාගේ දැන් සංකේත ප්‍රකාශනයක් එන්නේ. ඒතර මේ තියෙන තනිකර ස්කන්ධෙට විතරයි මේ ප්‍රකාශන එන්නේ. MCT ට යනවා. ඒතර යාගේ C වෙන්නේ CS. මෙයාගේ දන්නේ නැති පදේ විතරක් විදිහට මේක ලියන්නම් CS කළුවෙන් ටීට වෙන්නේ ටීට නෝට් ඉඳන් ටීට 2 දක්වා එයා සිසිල් වෙනවා. ওই පාඨක දෙකම අරන් ඉන්න උනා. දැන් මේක ටීට නෝට් වෙන ටීට 2. මෙන්න වගේ යකඩ බෝල පිට කරපු තාපෙට එන ප්‍රකාශනය. හරිද? සමානයි මම කැලරිමීටරේ දාන ද්‍රවය ලබාගත් තාපය පොඩ්ඩක් යටින් මෙහෙම කඩලා ලියන්නම් නැත්තම් පේනවා හොර නිසා. ඒතර කැලරිමීටර එක එන්නේ එයාගේ දැන් තියෙන්නේ විෂ්ඨතාව පදාර්ථය නිසා ඒකත් MCC කියලා ලියන්න වෙන්නේ. T1 අපි එකවරම ලියනවා ද්‍රවයත් එක්ක ලියලා. ද්‍රවයේ ස්කන්ධ ඉන්නේ M1 ඍණ M. ඒතර එයාගේ විෂ්ඨතාව පදාර්ථය Cl. හරි? ඊට දෙන්නම එකම උෂ්ණත්ව වෙනස් වීමකට ලක් වෙන නිසා පොදුවේ මම වරහණක් දාලා උෂ්ණත්ව වෙනස දිනනවා T1 ඉඳන් T2 නිසා T2 ඍණ T1. ඔන්න වගේ ප්‍රකාශනය. දැන් බලන්න නිල් පාටින් ලියලා තියෙන ඔක්කොම ඔබ දන්නේවා. දන්නේ නැති CS විතරයි. අපිට CS හොයාගන්න පුළුවන් පරිශනාත්මකව මේ පාඩම් ටික අතර පස්සේ. හරි. එහෙනම් ඔකට අපි කියනවා මිශ්‍රණ ක්‍රමයෙන්
ද්‍රවයක විශිෂ්ටතා පදාර්ථය සොයනවා කියලා. එතකොට මේකෙදි ඔබ මේ සමීකරණය ලිව්වට පස්සේ වැදගත්ම දෙයක් තේරුම් ගන්න ඕන මෙතන බාහිර පරිසරයට යම් හරි තාප ප්‍රමාණයක් හානි වෙනවා නම් මෙන්න මේ පැත්තේ ප්‍රකාශනය හරි මෙතන ප්‍රකාශයට සමානයි. සෝරි මේ වම් පැත්තේ ප්‍රකාශනය විශාලයි දකුණු පැත්තේ ප්‍රකාශන වඩා. හරි. එතකොට ඔබට පරීක්ෂණාත්මක ප්‍රතිඵලවල දෝෂ ඒකෙන් හිතා ගන්න පුළුවන්. හරි. පුතාලා මෙතනට ආවට පස්සේ ලියන්න පොඩ්ඩක් යටින් තරුවක් දාලා පරීක්ෂණාත්මකව බාහිර පරිසරයට යම් තාපයක් හානි වෙන බැවින් යම් තාප ප්‍රමාණයක් හානි විය හැකි බැවින් ඉහත ප්‍රකාශනය පරීක්ෂණාත්මක තත්ත්ව වලදී සිදුවිය හැකි දෝෂ වලට අනුකූලව සකසන්නේ නම් හරි දෝෂවලට අනුකූලව සකසන්නේ නම් ඔබට ලියන්න වෙන්නේ මෙන්න මේ විදිහට. හරි. යකඩ බෝල පිට කරපු තාපය මේක විශාල වෙනවා පුතේ කැලරිමීටර් දාන ද්‍රවය ලබාගත් තාපයට වඩා. එතකොට අපිට මේ කාය පරලි වුණා නම් m2 ඍණ m1 වතාවක් CS θ නෝට් ඍණ θ2 ඔන්න ඔය ප්‍රකාශනය විශාලයි. මේ පැත්තේ තියෙන m cc ධන m ද්‍රවයක m1 ඍණ m වතාවක් cl නේ ද්‍රවය ලබාගත් එක වෙන්නේ. හරි. එතකොට ඒකේ උෂ්ණත්ව වෙනසත් අපි ලියන්න ඕන. වතාවක් මම පැත්තකින් ලියන්න මට ඉඩ නැති නිසා. අරකට අපි ටික මකලා දාමු. m cc කැලරිමීටර එක ද්‍රවයක m1 ඍණ m cl පොදුවේ උෂ්ණත්ව වෙනස θ2 ඍණ θ1. හරි. ඔන්න ඔය විදිහට වෙනවා. එතකොට මේකෙදි වාට පේනවා ඔබ හොයන උත්තරය. දැන් ඔබ මේ CS නේ හොයන්නේ. මෙන්න මේ හොයන උත්තරය අපිට හරියටම හිතුවොත් කියන වගේ පරීක්ෂණාත්මක උත්තරය දැන් මේක මම මෙන්න මෙහෙම පොඩ්ඩක් වාගේ CS මෙහෙම උක්ත කරන්නම්කෝ. ඔයාලට පොඩි වැදගත් දෙයක් මම මේ කියන්න යන්නේ. හරි. බලන්න මොකද්ද එන්නේ කියලා. ඔන්න වගේක් එන්නේ දරුවනේ. ඕක බෙදන්න ඕන. හරි. මේ තියෙන්නේ m2 ඍණ m1 මෙතන θ නෝට් ඍණ θ2. දැන් මෙන්න මෙතනින් පෙන්වන්නේ අපිට CS දෙන වටිනාකම මේ ඇත්තටම මේ හරි නම් ඒ කියන්නේ යකඩවල විශිෂ්ටතා පදාර්ථව හරි කියලා හිතුවොත් එන උත්තරේ මේ තියෙන්නේ. ඒක සඳහා එන පරීක්ෂණාත්මක ප්‍රතිඵල වලින් එන විශිෂ්ටතා පදාර්ථව මේ තියෙන්නේ. ඒතර මේ තියෙන වගේ යකඩ බෝල වල සත්‍ය විශිෂ්ටතා පදාර්ථව. සත්‍ය විශිෂ්ටතා CS කියලා හිතලා තමයි මේ සමීකරණ ලියලා තියෙන්නේ. ඒතර මේ තියෙන වගේ පරීක්ෂණාත්මක ප්‍රතිඵල වලින් ලැබෙන දත්ත වලින් ලැබෙන විශිෂ්ට තාප පදාර්ථව. එතකොට පේනවා මෙන්න මේ බාහිර පරිසරයට යම් තාප ප්‍රමාණයක් හානි වීම නිසා, ඒ කියන්නේ තාපය අපි නොසලකා සමීකරණ කොට නැගුවොත් වාගේ යකඩ බෝල වල සත්‍ය විශිෂ්ට තාප පදාර්ථවට වඩා අපිට පරීක්ෂණාත්මක දත්ත වලින් ලැබෙන විශිෂ්ට තාප පදාර්ථව, ඒ කියන්නේ යකඩ විශිෂ්ට තාප පදාර්ථව කියලා ඔබට හම්බෙන උත්තරය, හරි මේකනේ වාට ගන්න කියලා ගන්න වෙන්නේ. හරි මේ ගන්න උත්තරය කුඩා වෙනවා ඇත්තම උත්තරයට වඩා. ඒ කියන්නේ වගේ ඇත්තම යකඩ වල විශිෂ්ට තාප පදාර්ථව අපි තුමු 400 ජූල් කිලෝග්‍රෑමට කෙල්වින්ට කියලා. ඔයාලට එන්නේ 400 ජූල් කිලෝග්‍රෑමට කෙල්වින්ට වඩා අඩු පැත්තේ උත්තරයක් එන්නේ. තේරුම් ගත්තද? හරි ඒකෙන් ඉන්න වැදගත් කතාවක්. හරි එහෙනම් පුතාලා අපි කිව්වේ පරීක්ෂණ අවස්ථාව සලකලා මේක ලියනවා නම් මේක අස්තර කොහොම හරි ඔබා ගන්න බැරි වෙන එකක් නැහැ. මොකද ඔබට ඉඩ තියෙනවා පොඩියට ලියාගත්තොත්. ඒතකොට යකඩ බෝල පිට කර තාපය විශාලයි කැලරිමීටර් ධන ද්‍රව්‍ය ලබාගත් තාපය වේ. මේක ලියලා මේක උක්ත කරගන්න. හරි ඊට පස්සේ මොකද දැන් විභාගයට මේ අහන ස්වරූපයන් වලට ගලපන්න ඕන නිසා මම මේ ඔක්කොම දෙන්නේ. හරි එතකොට ලියන්න මෙයා යකඩ බෝල වල සත්‍ය විශිෂ්ටතා පදාර්ථය. මේක තමයි අපි හරි කියලා හිතාගෙන ලියපු අගය. හැබැයි ඒක ලොකුයි දැන් පරීක්ෂණාත්මක දත්ත වලට අනුව ලැබෙන විශිෂ්ටතා පදාර්ථය. නැත්නම් පරීක්ෂණාත්මක දත්ත වලට අනුව යකඩ සඳහා ලැබෙන
විශිෂ්ට තාප ධාරිතාව. හරි මේ පැත්තේ දකුණු පැත්තේ තියෙනවා. හරි. එතකොට බලන්න එහෙනම් ඇත්ත එකට වඩා පරිශනාත්මක දත් වලින් ඔබට හම්බෙන එක චූටියක් තමයි වෙන්නේ. හරි. එහෙනම් පුතාලා ඔක හොඳට ඔළුවේ තියාගෙන ඉන්න පරිශනාත්මක අවස්ථාවක් ගැන හිතලා තර්ක කරද්දී මේ කතාව ඔබට අවශ්‍ය වේවි. හරි. එහෙනම් පුතාලා මේ වෙද්දී මෙයාගේ ප්‍රකාශන පහම අවසන් කරලා තියෙනවා. මම ඔබට යම් ඉඩක් මේක තියාගන්න කිව්වා. මම ඒක අවශ්‍ය වුණාම එතන ෆීල් කරලා දෙන්නම්. දැනට පුතාලා ඔය ටික ඔළුවේ තියාගෙන ඉන්න අවශ්‍යයි. හරි. ඒතකොට මේ ටික ඔළුවේ තියාගත්තට පස්සේ ඔබට තාපමිතියට අදාළව තියෙන ගැටලු ආකාරය පුතාගේ ගැටලු ආකාරය 5 වෙනකන් තියෙන ගැටලු ආකාරය 5 දක්වා තියෙන සියලුම ගැටලු මේ විදියට සම්බන්ධතාව ගොඩනගලා විසඳන්න පටන් ගන්න පුළුවන්. හරි. ඉතින් මම ඔයාලට කියනවා මම මේකට විවරණ ඒ කියන්නේ ගැටලු ආකාරවල විවරණ වීඩියෝ එක දෙන්න කලින් පුතාලට පුළුවන් තනියම උත්සාහ කරලා ඒ වගේ උත්තර ටික බලන්න ගැටලු ආරේ 5 වෙනකම්. ඒත් එක්කම ඔයා මෙතන logical questions වල පුතාලට පළවෙනි ගණන් 3 වෙනකම් කරන්න පුළුවන් පැට්‍රිකල් මෙතන සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි මේ පැට්‍රිකල් එකේ අදහස මම දැන් දීලා තියෙන සිද්ධාන්ත විදියට ඔබට අනිත් ඉංග්‍රීසි ගණන් 3 කරන්න පුළුවන් පරිවර්තනය කරගත්තට පස්සේ පුළුවන් නම් පරිවර්තනය කරන් කරන්න. හරි. මම සාකච්ඡා කරද්දී ඒව ටික කතා කරන්න. හරි. එහෙනම් අපි අදට තාපමිතියට අදාළ සිද්ධාන්ත මම මෙතනින් මෙහෙම නවත්තනවා. එතකොට පුතාලට ඔය කිව්ව විදිහට දුන්නු අභ්‍යාස ටිකත් එක්ක යෙදෙන්න. එතනින් එහාට මේ වීඩියෝ එකත් එක්ක ඔබට වෙනම වීඩියෝ එකක් වැටෙයි ගැටලු විසඳලා. එතකොට අපිට මේ වීඩියෝ එක බලාගෙන ඔයාගේ තනියම කරපු උත්තර හරිද වැරදිද කියන විවරණය ලබා ගන්න පුළුවන්. හරිද දරුවනේ? හරි. එහෙනම් අපි අදට සිද්ධාන්ත වීඩියෝ එක මෙහෙම නවත්තනවා.